දරුවනි අපි බලමු දැන් මෙන්න මේ බල විභේදනය ආශ්‍රිත ගැටලුවක් විශේෂයෙන්ම මේකත් බල 3ක් යටතේ සමතුලිත වෙන වස්තුවක් විශේෂයෙන් මේ අංශක 45 කෝණ තියෙදි කොහොමද අපි මේක 45 තියෙදි අපි ඊට පස්සේ මේක 30 60 එක පැත්තක් 45 තියලා අනිත් පැත්ත 30 60 විදිහට පොඩ්ඩක් දාලා බලමු කොහොමද වෙන්නේ කියලා විශේෂයෙන්ම සමහරක් දරුවෝ මේවා සුළු කරගන්න ක්‍රමය දැන් මේ ගාන හතර ක්‍රමය දැනගත්තට සුළු කරගද්දි ගොඩක් වරද්දා ගන්නවා. ඒ නිසා අපි එහෙම ගණන් දෙක තුනකුත් හදමු. right. මම මේක අඳින්නම් 45යි 45යි 12යි. බලන්න එතකොට මෙන්න මෙයාගේ මෙහෙම තියෙනවා. දැන් මේ තුන් දෙනා තන්තු තුන් දෙනෙක් මේවා සැහැල්ලු අවිතන්නේ තන්තු. එතකොට අපි දන්නවා මේ ගානේ දීලා තියෙනවා අපිට මෙන්න මේ කෝණය අංශක 45යි මේ කෝණය අංශක 45යි. එතකොට මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේක කිලෝග්‍රෑම් 12යි නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 120යි නිව්ටන්. එතකොට අපිට මෙන්න මේ ආතති ලකුණු කරමු මෙන්න මෙහෙම. මේකේ ආතතිය අපි T1 කියලා ලකුණු කරමු. මෙයාගේ ආතතිය T2 කියලා ලකුණු කරමු. මේ ආතතිය අපි T3 කියලා ලකුණු කරමු. දැන් මම මොකද කරන්නේ? ඔව් සුපුරුදු පරිදිම මේ ස්කන්ධයේ තියෙන නිසා බර ලකුණු කරගත්තා. මට හැකියාවක් තියෙනවා මෙන්න මෙයාගේ මේ ස්ථානවලින් මකන්න. ඒ කියන්නේ මේ තන්තුවක ආතති ජෝඩු හටගන්නේ මෙතන ආතති ජෝඩුවයි මෙතන ආතති ජෝඩුවයි මෙතන ආතති ජෝඩුවයි. දැන් මේ ජෝඩුවත් මම මෙන්න මෙහෙම වෙන් කරනවා. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ කොටස එක රූපයක්. ඒ වගේම මෙන්න මේක අනිත් කොටස තව රූපයක්. මම මේ රූපේ ගන්නවා එක රූපය කියලා මේ රූපේ ගන්නවා දෙක රූපය කියලා. එතකොට මම මේකෙදි පොඩි ආධාරකයක් විදිහට මෙන්න මෙහෙම පොඩි ඉරක් ගහ ගන්නම්. මේක 45යි නම් මේක 45යි මේක 45යි නම් මේක අංශක 40
45යි. නේද? මේක 45යි නම් මේක 45යි, මේක 45යි නම් මේක 45යි. එතකොට අපි ගත්තොත් එහෙම මේක කිලෝග්‍රෑම් 12යි, මේක T3, මේක 120යි. අපි මෙයාගේ ඉහළට ගමු. T3ව පහළට ලකුණු කරමු අපි 120යි නිව්ටන්. එතකොට මේක 12යි kg. මේකේ ස්කන්ධය 12යි නම් පුතේ බර කීයද වෙන්න ඕනේ නිව්ටන්? 120ක් නේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 12යි නම් බර 120ක් වෙන්න ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ බලය x ධන බලයක්. මේ බලය x ඍණ බලයක් නේද? හරි එහෙනම් මම දානවා මේ බල දෙකට. මේක x ධන බලයක්. මේක x ඍණ බලයක්. එතකොට T3 ඍණ 120 මේක ධන බලයක් ඍණ 120 සමානයි 0යි. එහෙනම් T3 සමානයි 120යි නිව්ටන්. T3 සමානයි නිව්ටන් 100. පැහැදිලි නේද? එතකොට මම මේ රූපය ගන්න T1 T2 T3 වෙනත් වර්ණ වලින් දාමු නේද? ඔබට පැටලෙන්න ඉඩ තියෙනවා. මේක දාන්නම් නීල වර්ණේ. එතකොට මෙන්න මේ කෝණ අංශක 45ක් වෙනවා. මේක අංශක 45ක් වෙනවා. මේක T1 T2 T3 දැන් මට මේ T1 සහ T2 කියන දෙන්න විභේදනයට ලක් කරන්න පුළුවන්. දැන් මම මෙයා විභේදනයට ලක් කරොත් එහෙම දරුවනේ මට හැකියාව තියෙනවා මෙන්න මේ බලය T1 දන්න කෝණයේ පැත්තට T1 cos 45යි. මෙයා දන්න කෝණයේ පැත්තට T1 cos 45යි. ඒ වගේම මේ T1 cos 45 ඉඳලා ආපස්සට අංශක 90ක් ගියොත් එහෙම T1 sin 45යි. මේක T1 cos 45 මේක T1 sin 45. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ T2 මේ T2 දන්න කෝණයේ පැත්තට cos 45යි.
මේක sin 45 නේ. T2 දන්න කෝණයේ පැත්තට cos 45යි T2 cos 45යි ඒ වගේම අනිත් පැත්තට T2 sin 45යි T2 sin 45යි T2 cos 45යි අනිත් පැත්තට T2 sin 45යි එතකොට අපි ගත්තොත් මෙන්න මෙහෙම තමයි ඉතුරු වෙන්නේ T1 sin 45 T2 sin 45 T2 cos 45 T1 cos 45 පල්ලයට T3 එතකොට මම ඉස්සරලා මෙන්න මෙයාගේ මේ පැත්තට තියෙන බල x ධන බල මේ පැත්තට තියෙන බල x ඍණ බල මේ පැත්තට තියෙන බල x ධන බල මේ පැත්තට තියෙන x ඍණ බල මේ පැත්තට තියෙන බල මේවා y ධන බල මේක y අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ පද්ධතිය මේ පද්ධතිය දැන් අපි ගත්තොත් මෙන්න මේ පද්ධතිය x ධන හෝ x ඍණ දිශාවන්ට පද්ධතිය x ධන හෝ x ඍණ දිශාවන්ට චලනය නොවේ. එම නිසා මෙන්න මේ x ධන බල හා x ඍණ බලවල එකතුව සමානයි බිඳුවක් වෙන්න ඕනේ. උතර අපි ගත්තොත් එහෙම x ධන බලයක් T2 cos අංශක 45 ඍණ T1 cos අංශක 45 සමානයි බිඳුවයි T2 cos 45 සමානයි T1 cos 45 මං කිව්වා cos θට θ කපන එක ඩේන්ජර්. හැබැයි cos 45 එකද අපි අගය දන්නවා කීයද වෙන්නේ? ඔව් sin 45 වුණත් cos 45 වුණත් පුතේ එකයට මුල දෙකයිනේ. ඒක නිසා මම මේකට මේක කපනවා මට එනවා T1 සමානයි T2 කියලා. මේක මගේ පළවෙනි සමීකරණය. එතකොට අපි මේකෙදි ඉස්සරලා හොයාගත්තා මේ T3 ගියගේ මෙන්න මේ T3 ගියගේ නිව්ටන් 120යි කියලා. T3 ගියගේ 120යි කියලා. එතකොට අපි ගත්තොත් මේ y දනුව T1 sin 45 T2 sin 45 අපි පද්ධතිය y ධන හෝ y ඍණ දිශාවන්ට චලනය නොවන නිසා T1 sin 45 T2 sin 45
ඍණ 120 සමානයි 0යි T1 sin 45 බලන්න මේ T1 sin 45 T2 sin 45 මේ දෙන්නම ධන මේක ඍණ T3 මේ ඍණ T3 මේක ඍණ 120යි කියන්න පුළුවන් අපි ගත්තොත් එහෙම T1 sin 45යි කියන්නේ එකයට මූල දෙක ධන T2 sin 45 කියන්නේ එකයට මූල දෙක 120 අනිත් පැත්තට ගියාම ධන 120ක් වෙනවා. එහෙමනම් පුතේ දැන් මෙන්න මේකේ විශේෂත්වය මේ ඉරයට තියෙන මූල දෙක. දැන් මං ඉරයට තියෙන සංඛ්‍යාවක් අයින් කරන්න මොකද කරන්න ඕනේ? එකතු කිරීමෙන් අඩු කිරීමෙන් වෙන සෑම පදයක්ම සමාන කිරීමෙන් අනිත් පැත්තේ තියෙන එකතු කිරීම අඩු කිරීම වලින් වෙන සෑම පදයක්ම සමාන කිරීමෙන් එහා පැත්තේ තියෙන සෑම පදයක්ම හරි විශේෂයෙන්ම එකතු කිරීම අඩු කිරීම සමාන කිරීම වලින් වෙන සෑම පදයක්ම මම ඉරයට තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ඒ කියන්නේ ඉරයට මූල දෙක තියෙද්දි මම මෙතන ගුණ කරනවා මූල දෙකෙන් මේ මූල දෙක ගුණ කරනවා මූල දෙකෙන් මේක ගුණ කරනවා එන අපිට එනවා 120යි මූල දෙක මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා T1 ධන T2 120යි මූල දෙක T1 ධන T2 සමාන 120යි මූල දෙක පැහැදිලිද T1 සමානයි T2 මේක අපේ දෙවන සමීකරණය අපේ පළවෙනි සමීකරණ T1 සමානයි T2 එහෙනම් මට හැකියාවක් තියෙන පුතාලා මෙන්න මේ T2 වෙනුවට T1 ව යොදන්නනේ මෙන්න මේ සමීකරණය මෙන්න මේ T2 වෙනුවට මට T1 වේදීමේ හැකියාවක් තියෙනවා නේද හරි එහෙනම් බලමු මේක යොදලා T1 ධන T2 මම ලියනවා මෙන්න මෙහෙම දෙකෙහි මේ දෙවෙනි සමීකරණයෙහි T2 සමානයි 120යි මූල දෙකෙහි T2 වෙනුවට මෙන්න මේ T2 වෙනුවට T1 ආදේශය මෙන්න මේ T2 වෙනුවට මම T1 ආදේශ කරනවා. එතකොට මට එනවා T1 ධන T1 සමානයි 120යි මූල දෙකයි 2යි T1 සමානයි 120යි මූල දෙකයි එන T1 සමානයි 60යි මූල දෙක. එහෙනම් දරුවනේ අපි දන්නවා T1 සමානයි T2 නිසා T1 සමානයි T2 නිසා මට එහෙනම් T2 ගියත් කීයද වෙන්නේ 60යි මූල දෙකක්ම වෙනවා. පැහැදිලිනේ. දරුවනේ එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු බලන්න. හරිද? දැන් අපි තව අංශක 45ත් එක්ක එන්න පුළුවන් තව ගණන් කටා දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. අපි ඒ ආකාර දෙකත් ගැටලු දෙකක් මෙහෙමම හදලා ඉවර කරමු. මෙතන දැන් අපි 45 45 ගත්තේ 30යි 45යි ගමුකෝ නිකන්. අරගෙන බලමුකෝ. ස්කන්ධය කලින් දීපු වගේමයි මේකාංශක 45යි මේකාංශක 30යි
මෙතන එල්ලුම් බලන්න. මෙතන වර්ණය පොඩ්ඩක් මාරු කරමු. අපිට පැටලි සහගත වෙන්න පුළුවන්. දැන් මට මෙන්න මේ ආකාරයට තන්තු 3ක් තියෙනවා. මේ ආකාරයට තන්තු 3ක් තියෙනවා. මොකද කරන්නේ? අංශක 30යි 45යි 12යි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ 12යි කිලෝග්‍රෑම් නම් බර තියෙනවා නිව්ටන් 120ක්. මේක ආතතිය අපි මේක T3 කියලා ගමු. T3 මේක T1 මේක T1 මේක T2 මේක T2. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙතනින් මැකුවා T1 මේක අංශක 30යි නම් මේක අංශක 30යි. මේක අංශක 45යි නම් මේක අංශක 45යි. මේක 30යි නම් මේක 30යි. මේක 45යි නම් මේක අංශක 45යි. මෙන්න මෙතන මෙන්න මේ T1 ලා දෙන්න මැදින් මම වෙන් කරනවා. හේතුව මේ T1 අයිති මේ හන්දියට මේ T1 අයිති මෙන්න මෙතනට. එහෙනම් මෙතනනොත් මම වෙන් කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. T1 T2 12යි කිලෝග්‍රෑම් T3 T3 12 කිලෝග්‍රෑම් 120යි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේක y ධන බලයක් වෙනවා. මේක y ඍණ බලයක් වෙනවා. මේක y ධන බලයක් වෙනවා. මේක y ඍණ බලයක් වෙනවා. අපිට ලියන්න පුළුවන් 12 kg වස්තුව සමතුලිත බැවින් මේක y ධන මේක y ඍණ T3 ඍණ 120 සමානයි 0යි T3 සමානයි 120යි නිව්ටන්. මෙන්න මේ T3 ගියගේ වෙනවා නිව්ටන් 120ක්. එතකොට අපි ගත්තොත් එහෙම මේක 30යි 45යි
මේක 30යි. එතකොට අංශක 45යි. අංශක 45යි. දැන් පුතාලා බලන්නකො. මෙතන මට මෙන්න මේ T1 සහ T2 දෙන්න විභේදනයට ලක් කරන්න හැකියාව තියෙනවා. මම T1 කියන කෙනාව විභේදනයට ලක් කරොත් T1 දන්න කෝණයේ පැත්තට cos 30 මේ T1 cos 30 ඉඳලා ආපහු අංශක 90ක් T1 sin අංශක 30 මේ දන්න කෝණයේ පැත්තට ප්‍රති මොකද්ද cos නේ අනිත් පැත්තට මොකද්ද sin. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ T2 කියන කෙනා T2 දන්න කෝණයේ පැත්තට cos T2 cos 45යි T2 sin 45යි T2 sin 45යි cos 45යි T2 sin අංශක 45යි. දැන් මම මේ බලය විභේදනය කරලා ඉවරයි මැකුවා. මෙන්න මේ T1 උපතේ මේ cos sin විදියට විභේදනය කරලා ඉවරයි. ඒක මැකුවා. T3 ගියගේ අපි හෙව්වා නිව්ටන් 120යි කියලානේ. හරි දැන් බලමු මෙන්න මේ බල ටික මොනවද කියලා. දැන් මේ පැත්ත ගත්තොත් එහෙම පුතාලා මේක x ධනනේ බලන්නකෝ. දැන් මට මේක x ධන x ඍණ y ධන y ඍණ මේක ධන මේක ධන මේක ඍණ මේක x ධන මේක x ඍණ. දැන් මේ ලකුණු සම්මුතිය වළංගු වෙන්නේ පුතේ වස්තු චලනය වෙන්නේ නැත්තම් නේ. වස්තුන් චලනය වෙන්නේ නැත්තම් තමයි මෙන්න මේ කියන ලකුණු සම්මුතිය ටික වළංගු වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ වස්තුව x ධන හෝ x ඍණ දිශාවන්ට චලනය නොවේ. මේ වස්තුව ගත්තොත් පුතාලා මේක මේ x ධන පැත්තටවත් x ඍණ පැත්තටවත් චලනය වෙන්නේ නැහැ. එම නිසා ධන හා x ඍණ එකතුව ශූන්‍යයක් වෙනවා. බිඳුවක් වෙනවා. දැන් වස්තුවක් සමතුලිතයි කියන්නේ සංප්‍රයුක්ත බලය පුතේ කීයද වෙන්න ඕනේ? සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න ඕනේ. කියන්නේ මොන දිශාවකටවත් වැඩිපුර බලයක් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් මොකද වෙන්නේ යා? ඔව් ඒ දිශාවට චලනය වෙන්න උත්සාහ කරනවානේ. හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ T2
cos 45 T2 cos 45 ඍණ T1 cos 30 සමානයි 0යි. T2 cos 45 ඍණ T1 cos 30 සමානයි 0. එතකොට මට මේක අනිත් පැත්තට යන්න පුළුවන්. T2 cos 45යි කියන්නේ එකයට මූල දෙක සමානයි. T1 cos 30යි කියන්නේ මූල තුන බෙදීම 2යි. අපි T2 උක්ත කරගමු. අපි මේකෙන් මේක හරස් ගුණ කරමු. T2 සමානයි T1 වතාවක් මූල තුන වැඩි කිරීම මූල දෙක බෙදීම 2. T2 සමානයි මම මේකෙන් මේක හරස් ගුණ කරා මූල තුන වැඩි කිරීම මූල දෙක බෙදීම 2. පුතා මම මේකේ T2 සමාන වෙනවා මූල 6යි T1 බෙදීම 2. 3 වර 2 6යි 6යි T1 බෙදීම 2 T2. දැන් මම මේකේ ගත්තේ මේ x ධන හා x ඍණ බල නේද පුතේ? x ධන x ඍණ බලයි අරගෙන තමයි මම ওই සමීකරණය ගත්තේ. හරි. දැන් අපි යම් බලන්න මෙන්න මෙයාගේ මෙන්න මේ y ධන සහ y ඍණ බල. T1 sin 30 T2 sin 45. මෙන්න මේ y ධන බල දෙක y ධන මේක y ඍණ. T1 sin 30 T2 sin 45. T2 sin 45 ඍණ කීයද වෙන්නේ? 120 නේ. අපිට y ධන හා y ඍණ බල බිඳුවට සමානයි. T1 sin 30යි කියන්නේ කීයද පුතේ? T1 sin 30යි. sin 30යි කියන්නේ භාගයයි. ධන T2 sin 45. එකයට මූල දෙක සමානයි 120. දැන් මට මෙන්න මේ සමීකරණේ කෙලින්ම මෙහෙම විසඳන්න පුළුවන්. මට මෙන්න මේ T2 වෙනුවට T2 ගේ අගේ දැන් මෙතන T1 තියෙනවා T2 තියෙනවා. එක්ක මම T1 T2 කරන්න ඕනේ එක්ක T2 T1 කරන්න. එක්ක T1 T2 කරන්න එක්ක T2 T1 කරන්න ඕනේ. මෙන්න මේ T2 ඉවත් කරලා මේ T2 පදයක් T1 කරගත්තා නම් මේ T2 ඉවත් කරලා මේ T2 පදයක් T1 කරගෙන මම මොකද කරන්නේ මෙන්න මේක තියෙනවනේ. මේ කොටස අරගෙන මෙතනට දානවා. එතකොට බලන්න වෙන දේ. T1 බෙදීම 2 ධන T2 බෙදීම මූල 2 ධන වැඩි කිරීම මූල 6යි T1 බෙදීම 2 මූල 6යි T1 බෙදීම 2 සමාන 120යි. ධන T2 බෙදීම මූල 2 වැඩි කිරීම 2 මේ මූල 6 කියන එක ලියන්න පුළුවන් පුතේ මූල 6 කියන එක මම ලියනවා මූල 3 වැඩි කිරීම මූල 2යි T1 හේතුව මම මේ ඉර උඩත් හදා ගන්නවා මූල 2ක් මේ ඉර උඩත් මම හදා ගන්නවා මූල 2ක් සමානයි 120යි මේ මූල 6 මේ මූල 2 නැති කර ගන්න මම හදන්නේ
දැන් මේවා පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්නත් ඕනේ පුතේ. හරි? දැන් මේ වගේ ගණන් හදද්දී පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. හරි? මේ මූල දෙකට මේ මූල දෙක කැපෙනවා. එතකොට මට එනවා මම මේ T2 වෙනුවට තමයි මේක ආදේශ කරේ. එහෙනම් T2 එකක් නැහැනේ. එතකොට T1 බෙදීම 2 ධන මූල 3යි T1 බෙදීම 2 සමානයි 120යි. දැන් අපි ගත්තොත් එහෙම. මෙන්න මේ දෙකේ ඉලක්කම නැති කරන්න ඉරයට තියෙන දෙකේ ඉලක්කම නැති කරන්න මම මොකද කරන්න පුතේ? මේකත් දෙකෙන් වැඩි කරනවා. මේකත් දෙකෙන් වැඩි කරනවා. මේකත් දෙකෙන් වැඩි කරනවා. මේ ඉරයට තියෙන දෙකේ ඉලක්කම නැති කරන්න මේ පදය තුන් දෙනාම දෙකෙන් වැඩි කරනවා. එතකොට මට එනවා T1 ධන මූල 3යි T1 සමානයි 240යි. දැන් මොකද කරන්නේ? මට බලන්න මේ වගේ තැන් තමයි සුළු කිරීම මේකයි මම කිව්වේ මේ ගණන් රටා ටිකම හදන්න ඕනේ කියලා. මෙතන T1 ට ඉස්සර එකේ ඉලක්කමක් තියෙනවා නේද? T1 ගේ සංගුණකේ එකයිනේ පුතේ. මේ T1 ගේ සංගුණකේ එකයි. දැන් බලන්න මෙතන මේ දෙන්නගෙන් මම එළියට ගන්නවා T1. එක ධන මූල 3 සමානයි 240යි. මට එනවා T1 සමානයි 240 බෙදීම එක ධන මූල 3යි කියලා. අවශ්‍ය නම් මට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේ හැම වෙලාවෙම මතක තියාගන්න දරුවනේ මේ T1 ට මුලින් එකේ ඉලක්කමක් තියෙනවා. පැහැදිලිද? අපි ගත්තොත් එහෙම T1 සමානයි 240 බෙදීම එක ධන 1.732යි. එහෙනම් T1 සමානයි 240 බෙදීම 1.2.732යි. එතකොට අපිට 240 බෙදලා බලමු. 240 බෙදමු 2.732. 87.84යි. මම මේක 87.85යි කියලා ගන්නවා. 87.85 නිව්ටන් කියලා අපි ගමු. දැන් මම මෙන්න මේ T1 ගේ අගය මෙහෙම තියාගෙන ගිහින් බලමු T2 T1 සම්බන්ධ වෙන සමීකරණය. මෙතන තියෙන T2 සමානයි මූල 6යි T1 බෙදීම 2. T2 සමානයි මූල 6යි T1 බෙදීම 2. මූල 6යි T1 බෙදීම 2. එතකොට T1 ගේ අගය මෙතනට ආදේශ කරනවා අපි T2 සමානයි මූල 6යි T1 වෙනුවට අපි දානවා 87.85 බෙදීම 2 6 වර්ගමූලය අපි මේ අගය 6 වර්ගමූලය වැඩි කරනවා 87.85න් මෙයාව පිළිතුර බෙදනවා අපි දෙකෙන් 107.59යි. අපිට මේක 107.6යි කියලා ගන්න පුළුවන්. අය පාරක් අපි කෝකට චෙක් කරලා බලමු.
මූල 6 වැඩි කිරීම 87.85 මේ එන පිළිතුර බෙදනවා දෙකෙන් 107 අපිට ආසන්න විදිහට 6 නිව්ටන් විදිහට ගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි මේ පරීක්ෂා කරේ මේ ගාන හදලා බැලුවේ එක පැත්තක් අංශක 30 අනිත් පැත්ත අංශක 45යි දීලා තිබ්බා. හරි අපි දැන් බලමු මේක සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් අනිත් කෝණ දෙක තමයි ගොඩක් වෙලාවට බලමු අපි මෙහෙම ගානක් දීලා තිබ්බොත් මේක කිලෝග්‍රෑම් 12ක් තියෙනවා. අපි ගත්තොත් මේක කලින් ගත්ත විදිහටම ගමු. මේක අංශක 60ක් මේක අංශක 45ක් මේක කිලෝග්‍රෑම් 12ක් වෙද්දී T1 මේක T2 මේක T2 මේක T3 මේක T3 මේ කිලෝග්‍රෑම් 12ක් වෙද්දී පහළට 120යි නිව්ටන් මේ ආකාරයට තියෙනවා. දැන් අපි 60යි 45යි මේ වගේ කිලෝග්‍රෑම් 12ක් ඔබට දීලා තියෙනවා. මෙන්න මෙහෙම සමතුලිතයි. මෙහෙම එක තන්තුවක් මෙහෙම එක තන්තුවක් මෙන්න මේ විදිහට තව තන්තුවක් තන්තු තුනක් තියෙනවා. මේ තන්තු තුන මෙහෙම කොමර ගැට ගහලා තියෙනවා. 12යි kg මෙතනින් එල්ලිලා තියෙනවා. මේක වඳුරෙක් වෙන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්, ඕන විදිහට වෙන්න පුළුවන්, මොනවා හරි වස්තුවක් එල්ලිලා තියෙන්න පුළුවන්. එතකොට දරුවනේ දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ ඔක්කොම සැහැල්ලු අවිතන්‍ය තන්තු මේකත් සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්. හරි. එතකොට මේ තන්තුවක ආතති ක්‍රියාත්මක වෙන්නේ තන්තුවක් ඇදීමක් වෙන්නේ මේක T1 මේක T1 මේක T2 මේක T2 මේක T3 මේක T3 මෙතන 12යි කිලෝග්‍රෑම් නම් පහළට ක්‍රියාත්මක වෙනවා 120යි පැහැදිලි 120යි නිව්ටන්. හරි. මේක 60යි මේක 45යි මේක 60යි මේක 60යි මේක 45යි මේක 45යි
මේක T3. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ බල ටික මෙන්න මෙහෙම තියෙනවා. දැන් මම මෙන්න මෙයාව ගත්තොත් මෙන්න මේ 12 kg කියන කෙනා ගත්තොත් මෙයාගේ සමතුලිතතාව බලමු. මෙන්න මේ 12 kg ගේ සමතුලිතතාව ගත්තොත් සමතුලිතතාව සැලකූ විට අපිට තියෙනවා මෙන්න මෙහෙම රූපයක්. උඩට T3 පල්ලෙහාට 120යි නිව්ටන් 12යි kg මේක ධන මේක ඍණ. එතකොට ලියන්න පුළුවන් වස්තුව y ධන දිශාවට හෝ y ඍණ දිශාවට චලනය නොවන නිසා මෙන්න මේ වස්තුව පුතේ මේ 12 kg කියලා ඉන්නවනේ. මෙන්න මෙයා මේ y ගේ ධන දිශාවටවත් ඍණ දිශාවටවත් යන්නේ නැති නිසා මෙයාගේ ධන ඍණ බලවල එකතු මොකද වෙන්නේ පුතේ? බිඳුවයි. නිසා අපිට ලියන්න පුළුවන් T3 ඍණ 120 සමානයි බිඳුවයි T3 සමානයි 120යි නිව්ටන්. දැන් අපි මෙන්න මේ T3 ගියාගේ හොයාගත්ත දරුවනේ මෙන්න මේ T3 ගියාගේ 120යි නිව්ටන්. එහෙනම් මේ T3 කීයද? 120යි නිව්ටන්. මේ දෙන්න එකම බලය නෙමෙයි. එකම බලය සමාන හා ප්‍රතිවිරුද්ධ බල. බලයගේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි පුතේ. මේක 60යි මේක 45යි. T1 T2 T3 මේක 60යි 45යි. මේක අංශක 60යි මේක අංශක 45යි. එතකොට මොකද වෙන්නේ? දැන් අපි ගත්තොත් මේ T3 ගියාගේ දන්නවා කීයද ගේ වෙන්නේ T3 ගේ 120යි නිව්ටන්. එතකොට මේ T2 කීයද කියනවා බලන්න මේ T2 ට වෙන වැඩේ දරුවෝ T2 මෙන්න මේ T2 කියන බලය මේ T2 කියන බලය T2 දන්න කෝණයේ පැත්තට cos 45යි. T2 cos 45යි. T2 දන්න කෝණයේ පැත්තට cos 45යි. එහෙනම් T2 cos 45යි මේ පැත්තට. දැන් මේ T2 cos 45 ඉඳලා මුල් බලයත් පාස් කරගෙන අංශක 90ක් වෙද්දී මේක වෙනවා T2 sin 45. T2 cos 45 අනිත් පැත්තට T2
සයින් 45. එතකොට අපි ගත්තොත් T1 දන්න කෝණේ පැත්තට cos 60යි T1 cos 60යි මෙන්න මේ T1 cos 60 ඉඳලා මුල් බලය පාස් කරගෙන අංශක 90ක් T1 sin අංශක 60යි T1 cos 60යි ආපස්සට T1 sin 60යි මේ T1 දන්න කෝණේ පැත්තට cos 60යි ආපස්සට T1 sin අංශක 60යි දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේ උඩ අතර තියෙන බල y ධන බල මේවා y ඍණ මේවා x ධන මේවා x ඍණ එහෙනම් අපි ගත්තොත් එහෙම මේක y ධන ඒ වගේම මේක y ඍණ මේක x ධන මේක x ඍණ එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වස්තුවේ බල ටිකක් බලමු ඉහත දැන් මෙතන බල ගොඩක් තියෙන නිසා අපිට බල පද්ධතියක් කියන්න පුළුවන් මට අවශ්‍ය නම් ඉහත බල පද්ධතිය ඉහත බල පද්ධතිය සමතුලිත තාව සලකමු x ධන හා x ඍණ දිශාවන්ට චලනය නොවන නිසා මේ x ධන හෝ x ඍණ දිශාවන්ට චලනය නොවන නිසා අපි ගත්තොත් එහෙම T2 cos 45 T2 cos 45 T2 cos 45 ඍණ T1 cos 60 ඍණ T1 cos අංශක 60 සමානයි 0යි T2 cos 45 ඍණ T1 cos 60 සමානයි 0යි බලන්න T2 cos 45 ඍණ T1 cos 60 සමානයි 0යි එහෙනම් අනිත් පැත්තට යනවා T1 cos අංශක 60 T2 cos අංශක 45 එහෙනම් T2 cos 45 කියන්නේ එකයට මූල දෙක සමානයි T1 cos 60යි කියන්නේ භාගයයි cos 60යි කියන්නේ භාගයයි පැහැදිලිද එතකොට මට මෙන්න මේකෙන් මේක හරස් ගුණ කරලා T2 සමානයි මේ මූල දෙක මෙතනට යනවා මේ මූල දෙක මෙතනට යනවා right මූල දෙකයි T1 බෙදීම දෙකයි මේක මගේ පළවෙනි සමීකරණය පැහැදිලි නේද T2 සමානයි මූල දෙකයි T1 බෙදීම 2 හරි දැන් පද්ධතිය සමතුලිත නිසා
y ධන හා y ඍණ බලවල එකතුව ශුන්‍ය වෙන්න ඕනේ. මෙන්න මේ y ධන බල. බලන්න මොනවද මේකේ y ධන බල? T1 sin 60 T2 sin 45. T මෙන්න මේ දෙන්න ධන බලනේ පුතේ මේ. මෙන්න මේ දෙන්න ධන බලනේ. ඊතලය දරුවනේ y අක්ෂය ධන දිශාවට තියෙනවා නම් මේ දෙන්නක y අක්ෂය ධන දිශාවට තියෙන්නේ. මේවා ධන බල. T1 sin 60 T1 sin 60 ධන T2 sin 45 T1 sin අංශක 60 T1 sin අංශක 60 ධන T2 sin 45 ඍණ T3 මම ඕන ඍණ T3 කියගේ එකපාර ලියන්නම් ඍණ 120යි කියලා. ඍණ T3 ගේ අගය මම ලියන්න ඍණ 120යි කියලා නේ මේ දෙන්නම y ධන මේක y ඍණ. ඍණ 120 ඍණ 120 සමානයි බිඳුවයි. T1 sin 60යි කියන්නේ මුල තුන බෙදීම 2 T2 එකයට මුල 2 සමානයි 120යි. මට දෙකෙන් වැඩි කරනවා 240යි මූල 3යි T1 ධන 2යි T2 බෙදීම මූල 2 මූල 3යි T1 ධන 2යි T2 බෙදීම මූල 2 සමානයි 240යි. T2 සමානයි මූල 2යි T1 බෙදීම 2. T2 සමානයි මූල 2යි T1 බෙදීම 2. T2 සමානයි මූල 2යි T1 බෙදීම 2. T2 සමානයි මූල 2යි T2 සමානයි මූල 2යි T1 බෙදීම 2. මේක මගේ පළවෙනි සමීකරණය මේක මගේ දෙවෙනි සමීකරණය. එතකොට මට ලේසි මෙතන පුතේ මන් මේ මෙතන T1 ට ආගය ආදේශ කරන එක ලේසි. මෙතන T2 ට ආගයන් ආදේශ කරන්න ගියොත් කතාව දික් වෙනවා. මේ මම මේ T2 ට මේ කෑල්ල ආදේශ කරන්න ගියොත් කතාව දික් වෙනවා. හැබැයි මේ T1 තනියම තියෙන නිසා මම මේකෙන් මේක හරස් ගුණ කරලා මේකෙන් මේක හරස් ගුණ කරනවා. 2යි T2 බෙදීම මූල 2 සමානයි T1. මට මෙහෙම ලැබෙනවා. 2යි T2 බෙදීම මූල 2 සමානයි T1. මම T1 උක්ත කරා මොකද හේතුව මෙතනට T2 ආදේශ කරන්න ගියා නම් කතාව දික් වෙන නිසා. දැන් මේ ගණන් හැදුවට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම ඔබ අයපාරක් හදන්න. මම T1 වෙනුවට මෙතනට ආදේශ කරනවා. මූල 3යි T1 වෙනුවට ලියනවා 2යි T2 බෙදීම මූල 2 ධන 2යි T2 බෙදීම මූල 2 සමානයි 240යි. 2යි T2 බෙදීම මූල 2 මූල 3යි 2යි T2 බෙදීම මූල 2. මම මේකෙන් දැන් මේ ඉරයට තියෙන මූල 2 අයින් කරන්න ඕන පුතානේ. මෙන්න මේ ඉරයට තියෙන මූල 2 දැන් මම අයින් කරන්න ඕන. එහෙනම් මේක මූල 2කින් වැඩි කරනවා මම. මේක මූල 2කින් වැඩි කරනවා මේක මූල 2කින් වැඩි කරනවා. 240යි මූල 2 මේකට මේක කැපුණා මේකට මේක කැපුණා. දැන් මට එනවා
දෙකයි මූල 3යි දෙකයි මූල 3යි T2 ධන දෙකයි T2 දැන් බලන්න දරුවෝ මෙන්න මෙයා ගත්තොත් T2 විතරක් එලට ගන්න T2 සමානයි දෙකයි මූල 3 ධන දෙක සමානයි 240යි මූල 2 240යි මූල 2 T2 සමානයි දෙකයි මූල 3ට 1.7යි 3යි 2 මේක සගල වරහණක් දාන්න දෙක වැඩි කිරීම මූල 3 කියන්නේ 1.7යි 3යි 2 ධන 2 එතන සගල වරහණ එන්නේ 240යි මූල 2 බලන්න දැන් අපි මේක සුළු කරමු ඉස්සරලම 1.7යි 3යි 2 වැඩි කරමු 2කින් 2යි මූල 3 වෙන්න 3.464යි මේකට මේක තුනක් මේ දෙක 5.464යි 5.464යි T2 240යි 1.414යි 240 වැඩි කරනවා 240 339.36 339.36 T2 වැඩි කිරීම 5.464 මේකෙන් මේක මම හරස් ගුණ කරනවා T2 සමානයි 339.36 බෙදීම 5.464 අපි බලමු මේක බෙදලා 339.36 39.36 බෙදනවා 5.464 5.464 5.464 අපිට 62.1.60 මගන 62.11 කියලා ගන්න ඈ මේක 62.11 T2 ඔන්න අපි T2 හොයා ගත්තා දැන් දරුවනේ මට අවශ්‍ය වෙනවා T1 හොයන්න T1 සමානයි මේ 2යි T2 බෙදීම මූල 2 2යි T2 බෙදීම මූල 2 T1 සමානයි 2යි T2 බෙදීම මූල 2 2යි T2 බෙදීම මූල 2 සමානයි T1 මේක ආදේශ කරනවා මෙතනට දෙක වැඩි කිරීම 62.11 බෙදීම මූල 2 කිරීම 1.14 62.11 වැඩි කරනවා දෙකෙන් මේක බෙදනවා 1.414 අපිට එනවා 87.85 87.85 නිව්ටන් T1 අපි T1 හෙව්වා ඒ වගේම T2 හෙව්වා
ඒ වගේම T3 අපි සාමාන්‍ය මේ බල තුනක් යටතේ සමතුලිත වෙන අවස්ථා මම හිතන්නේ සෑම අවස්ථාවක් වගේම සාකච්ඡා කරා. අපි දැන් මීළඟ වීඩියෝ එකට යොමු වෙලා අපි කතා කරන්න ගමු විශේෂයෙන්ම ඔය දොබකර ආශ්‍රිත ගැටලු වල. හරි. දැන් මේ පාඩම යද්දී ඔබ අනිවාර්යයෙන්ම මේ හැම ගැටලුවක්ම තනියම උත්සාහ කරන්න. තනියම උත්සාහ කරලා මම මේ හදපු පියවරවල් තියෙනවානේ. මම මේ හදපු පියවරවල් ටික පුතේ අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලන්න. දැන් ඔයාලට සමහරට මේට වැඩි වෙනස් ක්‍රම අහුවෙන්න පුළුවන්. ඒ කොහොම ක්‍රමයක් අහු වුණත් කොහොම ආදේශයක් කරත් ආසන්න වශයෙන් දශම ස්ථාන එකකටවත්. ඒ කියන්නේ පළවෙනි දශම ස්ථානටවත් මේ උත්තර සමාන වෙන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම දශම ගා ගන්න ඉස්සරලා ඔබ කැල්කියුලේටරේ පාවිච්චි කරන්න ඉස්සරලා පූර්ණ සංඛ්‍යාත් එක්ක, ඒ කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාත් එක්ක දරුවනේ මේ ගැටලුව විසඳන්න යනවා. ඔබට ඊටාම පහසු වේවි මේ ගැටලු විසඳන්න. එහෙනම් අපි මීළඟ වීඩියෝ එකත් එක්ක යොමු විශේෂයෙන්ම දොඹකර වල සමතුලිතතාව ආශ්‍රිත ගැටලු වලට.